දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ඒ වගේම ජනප්‍රිය නළුවෙක් ඔබ හොඳින් දන්නා ඔහු ගාමිණී ෆොන්සේකා අද අප සමග මේ මැදිරියේ. අපි ඔබෙන් මුලින්ම අහන්න කැමතියි අපි දන්නා ඔබ පසුගිය දවස්වල නිපද වූ සාගරයක් මැද චිත්‍රපටය පිළිබඳව පහුගිය වකවානුවක මේ චිත්‍රපටය බොහෝ දිනාගේ මතභේදවලට නොයෙකුත් අදහස් වලට තුඩු දුන්නා. අපි දන්නවා ඔබට පහුගිය වකවානුවක නීතිය පිළිසරණ පවා පතන්නට සිදු වුණා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද? එවැනි චිත්‍රපටයක් තනුවාම සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් සිදු වුණේ. අපිට උමනාව තිබුණා පුද්ගලයෙකුට පාර නොගහන්න, පුද්ගලයෙකුට පාර ගැහිම නෙමෙයි චිත්‍රපටයේ චේතනාව. අපිට උමනාව තිබුණා එක්තරා අඳුරු යුගයක සිදුවෙච්ච සිදුවීම් මහජනයාගේ මනසෙන් ඉවත් නොවන විදිහට ඒක මනසේ තැන්පත් කරන්න. අපිට මතකයි කඩේක දවසමානකට දවස් දෙකක් බත් විකුණන්න තහනමක් තිබුණා. අපිට මතකයි ඉස්පිරිතාලවල බෙහෙත් නැති යුගයක් තිබුණා. ඒ කියන්නේ මේ සාමාන්‍ය ගුණා කරන ද්‍රව්‍ය මේ ටෙට්‍රසයික්ලින් එහෙම නැත්නම් පිට ගැස්මට දෙන ඉන්ජෙක්ෂන් වගේ දේවල් නැති යුගයක් තිබුණා. අපිට මතකයි හාල් පොළු කියලා වර්ගයක්. මේ ගමෙන් එහා ගමට හාල් සේරු දෙකකට වඩා ගෙනියන්න දෙකක්ද 20ක්ද ගෙනියන්න බැරි නීතියක් තිබුණා. අපිට මතකයි රැස්වීම තිබීමේ තහනමක් තිබුණා. අපිට මතකයි විවේචන කිරීමේ තහනමක් තිබුණා. සමහර තැන් අවස්ථාවල් වලදී මේ පෞද්ගලික තැන් වල ඉඳගෙන ඇමතිවරයෙකු විවේචනය කරුවා නම් නැත්නම් රජය විවේචනය කරුවා නම් නැත්නම් රජයේ ලොකු කෙනෙක් විවේචනය කරුවා නම් පොලිසියෙන් ඒවල ඇදගෙන යන කාලයක් තිබුණා. හිටපු ගමන් ගෑල් වලින් මිනිස්සු අරගෙන ගිහිල්ලා මාස ගණන් යනකම් මේ මිනිස්සුන්ට මොකද වුනේ කියලා නොදන්න කාලයක් තිබුණා. ඉතින් ඒ නැති වෙච්ච නිදහස මහජනයා නැති කරගත්තේ කොහොමද? කොයි ආකාරයෙන්ද නැති කරගත්තේ? මහජනයාගේ වගකීම මොකද්ද? ඡන්දයක් දීමේදී ඊට පස්සේ අපි කල යුත්තේ මොකද්ද? අපේ අනාගතය තකා අපි මේ කොයි ආකාරයකටද මේ ඡන්දේ පාවිච්චි කරන්න කියන එක මහජනයාට මතක් කර දීමක් වශයෙන් මහජන වෙනුවෙන් කරන යුතුයකමක් හැටියට චිත්‍රපටය තනන්න සිද්ධ වුණා. ඒ වගේ චිත්‍රපටය තනපුවම සාමාන්‍යයෙන් අපි දැනගෙන කලේ නොඑක් විදිහේ වැටකඩවල අපිට පැමිණෙන බව. ඒක දැන් චිත්‍රපටි පරීක්ෂක මණ්ඩලයට පෙන්නපු අවස්ථාවේදී සාමාන්‍ය පරීක්ෂක මණ්ඩලයට පෙන්නනකොට නීතියක් හැටියට පරීක්ෂක මණ්ඩලයේ විතරයි බලන්න පුළුවන්. එතකොට පරීක්ෂක මණ්ඩලයේ විතර නම් මේ චිත්‍රපටය බැලුවේ. අපිට පුදුමයක් හිතුණා පස්සේ කොහොමද මේ පරීක්ෂක මණ්ඩලයෙන් මේ චිත්‍රපටය පිළිබඳව සමහර රහස් මහජන ප්‍රදර්ශනයට තියන්නත් ඉස්සෙල්ලා පිටෝනේ කියන එක. පරීක්ෂක මණ්ඩලයේ ඉන්න කවුරු හරි මාර්ගෙන් තවත් අය දැනගත්තා මේ ඒ අය ගැනයි මේ චිත්‍රපටය කරලා තියෙන්නේ කියලා. පුද්ගලයෙක් ගැන නෙමෙයි මම කරුවේ. එහෙමනම් මට එලිපිටම නම් කියලා කරන්න තිබුණා. නමුත් දේශපාලනයේ මුවාවෙන් ඡන්දේ පිහිටෙන් අපේ ජීවිත අතට අරගෙන ඊට පස්සේ ජීවිත ඒගොල්ලන්ට ඕන හැටියට හැඩගස්ස ගන්නත් මිරිකණ්ඩත් තලන්නත් පෙලන්නත් ලෑස්ති වෙන මිනිස් කොට්ටාසයක් ගැන මේ චිත්‍රපටය. ඒක නිසා අන්තිමේදී අර රහස් පිටවීම නිසා කෙනෙක් එකට විරුද්ධ නඩු ගත්තා. ඒකයි අපිට උසාවිය යන්න සිද්ධ වුණේ චිත්‍රපටය සඳහා. අපි දන්නවා මේ සාගරයක් මැද කියන නම අපි දේශපාලන කරලියටත් එක්ුණා. මේ නම භාවිතා වෙන්නට පටන් ගත්තා. එතකොට මේ චිත්‍රපටය සාගරයක් මැද කියලා නම් කරන්න බාධාස් කළේයි. සාගරයක් මැද එකක් අපි දූපතක් කායිකව අරගෙන බැලුවොත් අපි දූපතක්. ඔය අපි දූපතක ජීවත් වෙන නිසා අපි හුඟ දෙනෙකුට වෙලා තියෙන්නේ මොකද්ද? අපි ඇස් බැඳගෙන ජීවත් වෙන්නේ. කන් දෙක වහගෙන ජීවත් වෙන්නේ. අවට ලෝකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අපි හිතන්නේ නැතුව ජීවත් වෙන්නේ. බොහොම ටික දෙනාටයි පුළුවන්කම තිබුණේ අදට වඩා එදා මේ රටෙන්වත් පිට වෙලා ගිහිල්ලා ඉගෙනීම සඳහාවත් එහෙම නැත්නම් රෝගයකට බෙහෙත් ගැනීම සඳහාවත් ශල්‍ය කර්ම කර ගැනීමට මේ රටෙන් පිට වීමට අවස්ථාවක් දෙන බොහෝම ටික දෙනාට ඒ වරප්‍රසාදය තිබුණේ. එතකොට අපි කායිකව දූපතක් වන නිසාත් අපි අපිට තිබිච්ච අපහසුකම් නිසා අපි පිටස්තර ලෝකෙන් කොන් වෙලා හිටපු නිසා අපිම හදාගත්තු අපේම මෝඩකමෙන් හදාගත්තු දේශපාලන වාතාවරණයක් යටතේ අපි අතරමං වෙලා සිටපු නිසා මම ඒකට සාගරයක් මැද කියලා නම් කරන්න හිතාගත්තා. අපිට මතකයි මේ චිත්‍රපටයේදී
ඔබ අවසාන දර්ශනයේදී සඳහන් කළා තිබුණා මේ අවසාන දර්ශනය නෙවෙයි කියලා. ඒකෙන් ඔබ අදහස් කළේ මොකද්ද? චිත්‍රපටිය කෙලවර වුණාට මම හිතනවා දේශපාලනයේ කතාව ඔතකින් කෙලවර කරන්න බෑ. මොකද එදා ඒ දේ සිද්ධ වුණා නම් අදත් ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්, හෙටත් සිද්ධ වෙන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්න ඉඩ නොදී වග බලා ගැනීම මහජනයාගේ යුතුයකමක්. ඒක මහජනට අයිති කාර්යයක්. අන්න ඒකයි මම කිව්වේ අවසානයේ නොවේ කියලා. සාගරයක් මැද එතනින් කෙලවර වෙන්න ඕන. අදත් ඉන්න පුළුවන් දේශපාලඥයෙක් කොයි තත්ත්වයට එන්න දඟලන. එදා මගේ සාගරයක් මැද චිත්‍රපටයේ හිටපු දරදඬු නීති ඇමරිකන නීතිඥයාට උපදෙස් දෙන, නඩුකාරට උපදෙස් දෙන විදිහේ පුද්ගලයෙක් අදත් ඇති වෙන්න පුළුවන්. අපි ඒ ඇතිවීමට ඉඩ නොදිය යුතුයි කියන වගකීම මහජනට මතක් කරන්නයි ඔය චිත්‍රපටි මං හැදුවේ. අපිට එදා විඳින්න සිද්ධ වෙච්ච දුක් ගැහැට අපි නැති කරගත්තු නිදහස ආයෙ නැති වෙන්න ඉඩ තියෙනවා. අපි වැරදි පුද්ගලයන් එතනට ඇරියොත් එවැනි පුද්ගලයෝ කොහෙත්ම සුදුසු නැහැ. මහජන ජීවිතවල රටක අනාගතයේ වගකීම බාර දෙන්නවත් බාර ගන්නවත් පාර්ලිමේන්තුව වැනි තැනකට යවන්නවත් එවැනි පුද්ගලයෝ කොහෙත්ම සුදුසු නැහැ. ඔබ හිතනවාද මේ චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් පස්සේ ඔබේ අරමුණ සාර්ථක වුණා කියලා? මම චිත්‍රපටිය හැදුවා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක බලපු බවට සාක්ෂි තියෙනවා. චිත්‍රපටියකින් එකතු වෙන මුදලෙන් අපි බලන්නේ කොයිතරම් දුරට මේක ජනප්‍රිය වෙලා තියෙනවද කියන්නේ පිළි නොගන්න අයත් ඇති. සමහර විවේචන පාවලියන තිබුණා. හැම කෙනෙකුට නිදහසක් තියෙනවා අද රටේ. විවේචනය කරන්න අපි කැමති නැති දේ කැමති නැතයි කියලා ප්‍රකාශ කරන්න. නමුත් එදා තිබුණේ නෑ මේ නිදහස. අද සමහර පත්තරවලට සමහර පුද්ගලයන්ට අමුවේ මහජනයා ඉදිරිපිට වේදිකාවල් උඩ පත්තර මගින් පත්තර සිරස්තල මගින් බොරු පවක් කියන්න නිදහසක් තියෙනවා. ඒ නිදහසේ අන්තයට යෑම ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ නරක පැත්ත ඒක. නමුත් ඒ නිදහස හරි අද තියෙනවා, එදා තිබුණේ නැහැ. ඉතින් චිත්‍රපටි මගිනුත් අනිත් ක්‍රම වලිනුත් අපි හැමතිස්සෙම වෑයම් කරලා තියෙන්නේ ওই නිදහස රැක ගන්න. අපි ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියනවා නම් කවුරු හරි කෙනෙක් අපි ප්‍රජාතන්ත්‍රවාදයට එක්කම සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදයේ එක්ක ගැටිච්ච බැඳිච්ච අංග කොටසක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? විවේචනය කිරීමේ නිදහස, ආගමක් ඇදහිීමේ නිදහස, ප්‍රසිද්ධියේ කතා කිරීමේ නිදහස, අඩු ගානේ බඩගිනි කියලා කෑ ගහන්නවත් නිදහසක් තියෙනවා. ඒ නිදහස අද තියෙනවනේ. එදා මට මතකයි එක්තරා පුද්ගලයෙක් කොටසක් අල්ලගෙන ගිහිල්ලා නඩුවක් නැතුව මේ හැමන් හිල් කියන එකේ මේ පතුරන් ස්ටෝර් කරන තැනක ඇඳුම් නැතුව මේ මිනිස්සුව දීලා තිබුණා. එදා කවුරුත් කතා කරුවේ නැහැ. කතා කරන්න බයයි. ඒ වගේ අපිට කියලා දෙනවා සංඝයා වහන්සේලා 600 ගණනාවක් වෙසක් පොය දවසේ අපි හැමෝම සිල් ගන්න. අපේ අම්මලා ලොකුවට ශ්‍රී මහා බෝධියට ගිහිල්ලා හතර ගාත දාලා වඳින රටක් සංඝයා වහන්සේලා 600ක් බඩගින්නේ තිබ්බා කියලා. පැලකඩ ඉරගෙන ඇතුළේ. විශේෂ කෑමක් දෙනවයි කියලා පිනුල් වෙච්ච කහපත් කරලා හාමුදුරුවන්ට කණ්ඩ බැරි ජරාවක් දුන්නායි කියලා. ඉතින් ඒ වගේ දේවල් අපි මතක තියාගන්නවා. මේ රටේ උණයි කියන එක. එදා හිර කරගෙන හිටියේ නඩුත් නැතුව. අද අපිට නඩු කියන්න පුළුවන් කමක් තියෙනවා. අපිට නීතිඥයෙක් හදන්න අයිතිවාසිකමක් තියෙනවා. ඒ මහජන අයිතිවාසිකම්. ඉතින් මහජන අයිතිවාසිකම් කොයි ක්‍රමයෙන් හරි කොයි බලවේගකින් හරි යට කරන්න හදනවනම් මම හිතනවා ඒක උලුප්පල පෙන්වීම, ඒකට විරුද්ධව සටන් කිරීම පුවත්පත් කලාවේදියට වගේම චිත්‍රපටි කාර්යයටත් අයිතියක් තියෙනවා කියලා. අපි දැක්ක මේ ළඟදී පුවත්පතක ඔබ පළ කරලා තිබුණා පසුගිය වකවානුව තුලදී මේ මානව නිදහස ගැන සමති සමාගම්වත් පුද්ගලයින්වත් එච්චර උනන්දුවක් දැක්වේ නැහැ කියලා. ඔබෙන් අදහස් කළේ මොකද්ද? උනන්දුවක් දැක්වේ නැහැ කියලා කියන්න බෑ. නමුත් මානව අයිතිවාසිකම් ගැන කතා කිරීමේ නිදහසක් නැති කරලා තිබුණා. පටන් ගත්ත ගමන්ම අවුරුදු 6ක් එක දිගටම හදිසි නීතියට රටක් පාලනය කරන්න පටන් ගත්තා. මූලිකව ඇති වෙන්නේ මොකද්ද? භීතියක්. විවේචනය කරන්න බෑ, කතා කරන්න බෑ, අඬන්න බෑ, කෑ ගහන්න බෑ, රැස්වීම තියන්න බෑ කියලා කිව්වට පස්සේ කෙරුවොත් මේ දේවල් මේ දඩුවම්. රජයේ විවේචනය කෙරුවොත් මට මතක එක නීතියක් තිබුණා අවුරුදු 10ක හිර දඬුවමකුත් තමන්ගේ දේපල රාජසොද්ද කිරීම. ඉතින් එවැනි බය මිනිසුන්ගේ හිතවලට වැද්දුවට පස්සේ මූලිකව ඇති වෙන්නේ බයක්. තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න බයක්. ඊළඟට දෙවෙනි කාරණාව මොකද්ද? තමන්ගේ අයිතිවාසිකම් මොනවද කියලා නොදැන හිටියම. අයිතිවාසිකම් ගැන වැටහීමක් නැතිකම.
ඒක තමයි 71 ඡන්දෙන් පස්සේ 970 ජයග්‍රාහකයින්ට පුළුවන් වුණා පරාජය වෙච්ච මිනිසුන්ගේ ගෙවල් වලට කඩාගෙන පැනලා ඒ මිනිසුන්ට වද හිංසා කරලා වෙඩි තියලා බෝම්බ පුපුරවලා රතිඤ්ඤා වීසි කරලා මේ මිනිසුන්ගේ වහලවල් වලට මිනිස්සු මරලා මට මතකයි ওই මහරගම ඩෙපෝ එකේ මිනිහෙකුට මේ යකඩ ගැල්ලක යකඩ පට්ටමකින් ඔලුවට ගැහුවා බයේ වැඩට නැවිත් ඉඳලා සුමානයකට පස්සේ වැඩට ආපු දවස් ඔලුවට ගැහුවා මැරුණා අද වෙනකන් එක්කෙන නැහැ කිසිම සෙවීමක් ඒ වගේ හුඟක් තැන්වල සිද්ධ වුණා දැන් මට පව මම 4 වෙනි තට්ටුවට අරගෙන ගියා ඔබ දන්නවා ඇති 4 වෙනි තට්ටුවට යන මිනිස්සු හුඟ දෙනෙක් ඒ කාලේ ඉන්නේ ජනේලෙන් තරප්පෙන් ආපහු බෑලා ආපු සුළු පුද්ගලයෙක් කොට්ටාසගේ එක්කෙනෙක් වෙන්න ඕනේ මම පැය 4මාරක් මම නොකරපු දෙයකට මම මේ ඒ රජයේ ලොකු කෙනෙකුගේ ජීවිතයට තර්ජනය කරුවයි කියලා ওই විදිය චෝදනාවක් නගලා නොඑක් විදිය මෝඩ ප්‍රශ්න මගෙන් ගොඩක් ඇහුවා. ප්‍රශ්න වලට මමත් උත්තර දුන්නා. ඒ එදා නැති වෙච්ච අයිතිවාසිකම් අපිට නැති වෙච්ච නිදහස. ඕනම කෙනෙක් වගේ අරගෙන ගිහිල්ලා ඉවරලා වෙනත් පක්ෂයකට වැඩ කරුවා නම් ඒ මිනිහව වහලා හිරේ දාලා ඒ මිනිහට පුළුවන් නම් ගුටිත් ගහලා තවත් දුර පුළුවන් නම් ඊටත් වඩා අඩත් කරන්න ඒ කාලේ අසීමිත බලයක් අපි පවරලා තිබුණා. අපිට ඒ හැම දෙයක්ම මතක තියාගෙන අපි ඉදිරියට යා යුතුයි. ඒක අපි මේක හදාපු ඔයවැනි චිත්‍රපටි කරන්න මූලික වෙලා තියෙන අදහස. තව එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අද අපි ජනගහනය ලක්ෂ 150ක් ඒකෙන් 60% පමණ අපේ රටේ තරුණයන් ඉන්නේ. මේ තරුණ පෙළේ අනාගතය ගැන ඔබ මොනවද හිතන්නේ? තරුණ පෙළේ අනාගතය ගැන හිතන්න ඉස්සෙල්ලා අපි තරුණ චේතනාවන් මොනවද කියන එක අපි වටහා ගන්න ඕනේ. ඔබ දන්නවා චිත්‍රපටි නරඹන පිරිසගෙන් 70%කට වඩා අවුරුදු 25න් අඩු ජනතාව කියලා. ඒ හැම කෙනෙක්ම අදට වඩා හෙට හොඳයි කියන හීනය, හොඳ වෙයි කියන හීනය දකින කෙනෙක්. ඒ හැම කෙනෙක්ම කැමති රැකියාවක් ලබන්න. ඒ හැම කෙනෙක්ම කැමති ජීවත් වෙන්න පුළුවන් විදිහේ. ඒ කියන්නේ මේ හූරගෙන කාලා නෙමෙයි. බාගෙට බඩගින්න ඉඳලා නෙමෙයි. තුන් වේල හොඳට කන්න පුළුවන් විදිහේ ජීවිතයක් ගත කරන්න. සරලන විදිහේ වැඩපක් ලබන්න. හැම කෙනෙක්ම කැමති හොඳට අඳින්න. කවුරුත් කැමති නෑ වැරෑලි අඳින්න. කවුරුත් කැමති මානසික නිදහසයි කියන එකට. මානසික නිදහස ඒ ටික තියෙනවා. ඒක බලාපොරොත්තු වෙන හැම දෙයක්ම මං හිතන්නේ හිතන තරම් ඉක්මනින් දවසෙන් දෙකකින් මාසෙන් දෙකකින් නැත්නම් අවුරුද්දෙන් දෙකකින් එකපාරට කළ හැකියි කියලා. නමුත් තරුණ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නරකයි. හැම කෙනෙකුගේම බලාපොරොත්තු. ඉතින් මම හිතනවා සෑහෙන දුරකට ඒ බලාපොරොත්තු ඉෂ්ට කිරීම සඳහා අද හුඟ දෙනෙක් නැති වුණත් ටික දෙනෙක්වත් වෙහෙසෙනවා. ඒ වෙහෙසීමේ ප්‍රතිඵල තියෙනවා. සෑහෙන කොට්ටාසකට රැකියාව ලැබිලා තියෙනවා. රැකී ආරක්ෂා හිඟකම 50%කින් විතර පියවිලා තියෙනවා. ඒ කියන්නේ තවත් 50%ක් රැකී ආරක්ෂා නැතේ කියන එක. රජයක් වුණත් හැමතිස්සෙම වෑයම් කරන්න ඕනේ මේක හැමදාම ඇති වෙන ප්‍රශ්නයක්. දවස ගානේ ලියලන ප්‍රශ්නයක්. මිනිසුන්ගේ ඉපදීමත් සමගම මේ ප්‍රශ්න හැමදාම ලියනවා. ඉතින් අපි සිංගප්පූරුව වැනි රටවල් දිහා බලලා මේ හෙටට අනිද්දාට නැත්නම් අවුරුද්දකට දෙකකට විතරක් සැලසුම් කරන්නේ නැතුව හැමතිස්සෙම අවුරුදු 10කට එහා පැත්තේ නැත්නම් සිංගප්පූරුව වගේ අවුරුදු 25කට එහා පැත්තේ අපි යම් කිසි සකස්මක් එහෙම නැත්නම් ප්ලෑන් එකක් හදන්න ඕනේ. ඉතින් මම කලින් කිව්වා වගේ ඔක දවසෙන් දෙකකින් අවුරුද්දෙන් දෙකකින් කරන්න බැරි දෙයක්. දැන් කෙරීගෙන යන වැඩවල හැටියට මට පේනවා කවදා හරි හුඟක් ඈත නෙමෙයි තව අවුරුදු 3-4ක් ඇතුළත ඔය හිඟේ පුරවන්න පුළුවන් කියලා. හොඳයි ගාමි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට පැමිණීම ගැන ස්තුතියි ආයුබෝවන්.